තෙරුවන් සරණයි. අනිච්චානුපස්සනාව ඒ මාතෘකාව ඔස්සේ අපි ගිය පාර කතා කරේ අනාත්ම සංඥාව. අනාත්මය ගැන කතා කරනකොට අපි කිව්වා ඇත්තටම මම කියලා කියන්නේ පේනවට නෙමෙයි හිතනවට කියලා. ඇත්තටම මම කියලා කියන්නේ පේන බවට. දැන් මේ මොහොතේ මේ සිත පේනවා කියන සිත එහෙම නැත්නම් ඇහෙනවා කියන සිත අර ආයතන හයේ ඒ මොහොතේ හටගන්න අරමුණ ඒ විඤ්ඤාණ මායාවට රැවටීම ඒ මොහොතට පමණයි ඒ මොහොතේ හටගන්න අරමුණට පමණයි ඒක පමණමයි තියෙන්නේ අපිට කියන්න ඕනුනේ ඒත් පවතින්නේ අනේ ඒ තුල යනාත්මය තියෙන්නේ අපිට පේන්නේ හැඩතලය දැනගන්නේ මල කියලා. හැඩතලයට ආශ්‍රව ටික තවරලයි මල හැදුනේ. ඇත්තටම මමයි මලයි කියලා දෙකක් නැහැ. අපි එතනට වෙනකන් කතා කරා. අපි අනාත්ම සංඥාව ආත්මයක් කියලා ඇතුලෙන් කොහොමද පැනවුවේ? එහෙම දෙයක් නැහැ. එක්ෂණිකව මේ හටගන්න හිත හටගෙන නිරුද්ධ වෙනවා. ඒ පමණමයි සිද්ධ වෙන්නේ. එහෙනම් කොහෙන්ද මේ ආත්මයක් පනවන්නේ? ඒක නිසාම අනාත්ම කියන්නේ. මෙන්න මේ කාරණාව තමයි අපි ගිය පාර දිගින් දිගට පැහැදිලි කරේ. ඒතරදී අපිට දැනෙන්න ගත්ත ඒ පැහැදිලි කිරීම ඔස්සේ යනකොට ඇත්තටම මේකේ ආත්මයක් නැහැ. කෙනෙක් පුච්චලයක් නැහැ. මේ තමන්ම හදාගත්ත තමන්ගේම හිතේ හැදෙන දෙයක්. එතනම මායාව බොරුවක් වෙලා තියෙනකොට ඒකත් ඒ මොහොතේ මේ දකින්නවා කියන කාරණේට ඒක ප්‍රායෝගිකව මේ මල පේන බවට පමණක් සීමා වෙනකොට ඒක තියෙන්නේ මේ හිත කියන එක තියෙන්නේ අපේ ශරීර කූඩුවද එහෙම නැත්නම් අර මල කියන එළියේ තියෙන සාධකයේද මේ හේතු නිසා හට ගන්නවා ආලෝකයක් ගසත් නිසා හට ගන්න සෙවණැල්ල වගේ තින්නම් සංගති පස්සෝ මෙන්න මේ විදිහේ පරයායක් පැහැදිලි කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේ. එතකොට මෙන්න මේ පරයායෙන් පෙන්නන්නේ මේ දීර්ඝව පැහැදිලි කරාට ඊටමත් කෙටි කාරණාවක්. ඒ කියන්නේ මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඒ සිත මේ ශරීරයටත් අයිති නෑ. එළියේ ඒන අරමුණටත් අයිති නෑ. හටගත්තේ හේතු නිසා නම් හේතු නැති වෙනකොට නැති වෙනවා. නිරුද්ධ වෙනවා. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුච්චති. ඒකට මේ සිතක් මේ කයට පනවන්නත් බෑ. ඊට බාහිර සාධකයකට පනවන්නත්. ඒක නිසා අන්ත දෙකක් පේනවා. අජ්ජත් බහිජ්ජා. නමුත් අජ්ජත් වෙන්නේ නැහැ, බහිද්ද වෙන්නේ නැහැ. අන්ත දෙක. නාමච රූපංච. නාමයට අයිතිත් නැහැ, රූපයට අයිතිත් නැහැ. එතකොට මේ දැන ගැනීම එකකටවත් අයිති නැහැ. දැන ගැනීමත් සත්‍යයක් වෙන්නේ නැහැ. මෙන්න මේ සත්‍ය පරම සත්‍යයි. මෙන්න මේ පරම සත්‍ය පරමාර්ථ සත්‍යයි. මේ තමයි අපි මේ අවබෝධ කරගත යුතු වන්නේ. ඇත්තටම ඔබ හැම දෙයක්ම බාහිරට යොමු කළාට ඔබේ හිතේ හටගත්ත දෙයකටයි. එතනින් මේක ආරම්භ වෙන්නේ. ඇත්තටම මම බනින්නේ මටමයි. මගේ හිතේ ඉන්න කෙනාටයි මම බනින්නේ. එහෙමනම් මම ඉන්නේ මෙතනද ඔතනද? ඔබ ඉන්නේ මගේ හිතේ. ඔබට බනිනවා කියලා කිව්වට මගේ හිතේ ඉන්න කෙනාටයි මම බනින්නේ. ඇත්තටම මම බැලලා තියෙන්නේ මගේ හිතටමයි. මගේ හිතින් බාහිරයට කියලා අපි කතා කරාට මේක Tamanටමයි කර්මයේ පරිසම්දෙන්නේ. එළියේ ඉන්න කෙනෙක් මරන්න කියලා හිතුවොත් මැරෙන්නේ Tamanගේ හිතේ ඉන්න කෙනයි මරන්නේ කැමති වෙන්නේ. ඒ නිසා Tamanගෙමයි ආහුස අඩු වෙන්නේ. මගේ වටේ තියෙන දේවල් නැති වුණොත් මමත් නැහැ. මගේ වටේ දේවල් තියෙනවා කියන්නේ මම ඉන්නවා. මම බුදුන්ට වදිනවා කිව්වට මගේ හිතේ සිතුවිලි වල බුදුන් ඉන්නවා කියන ඒ සංඥාව ඒ සංඥාවට විතර්ක කරලා චේතනා සංඛාර දැන ගැනීමයි විඥානයේ මායාව. බුදුන් කියන සිතුවිල්ලටයි වදින්නේ. ඇත්තටම බුදුන් කියන ඒ සංඥාව මගේ හිතේ හටගත්තේ.
මම වදින්නේ මගේ හිතේ ඉන්න බුදුන්ට. මම වදින්නේ මටමයි. බුද්ධ භාවයේ යනු නාමත් රූපයත් මිදුණු සිතුවිලි වලින් මිදුණු ස්වභාවයයි. මම වදින්නේ මගේ හිතේම බුද්ධ භාවයටයි. ඇත්තටම මගේ ඉස්සරහා හැදෙන සම්මුති දේවල් වලයි සිතුවිලි සංකාර වලටයි මම වදින්නේ. වලයි මම ඉන්නේ. අවිද්‍යාව මෙයයි. සත්‍ය නොදන්නාකමයි. එනිසයි සංකාර සිතුවිලි බාහිර දේවල් හමු වුනේ. හදාගත්තේ. සංකාර සිතුවිලි නිසායි විඥාන දැන ගැනීම මට පේනවා. ඒ දැන ගැනීම නිසාමයි නාම රූප. නාම රූප හැදුනා කියන්නේ ඇහැ හැදෙනවා. සලආයතන හැදෙනවා. සලආයතන හැදුනා කියන්නේම ස්පර්ශයකුත් වෙනවා. ස්පර්ශ වුණා කියන්නේම විඳීම්, හැඳිනීම්, දැනගැනීම් නැවත දෙයක් හැදෙනවා. භවයක් හැදෙනවා. බාහිර දේවල් තියෙනවා කියලා ගත්තොත් ජාතියක්, ජරා, මරණ, ශෝක, පරිදේව ඇති වෙනවා. නැවත නැවත මානසිකාරයක් කරනවා. ඉපදී නිරුද්ධ වන ඒ සිතුවිලි වැලකටයි සංසාරය කියන්නේ. එහෙමනම් සිතුවිලි වේගයේ කියන්නේම ඒ සසර කියන්නේම සිතුවිලි වේගයේ ඒ නතර වුණා අඩු වුණා කියන්නේම ඒ කියන්නේ සමතේ වැඩුවා කියන්නේ ඒ නිවන් මගමයි. මොහොතට අවදි වීමමයි සිතුවිලි වලින් මිදීම. ඇත්තටම අවස්ථානුකූලව මැවෙන රූප රාමු ටික අපි අයින් කරගත්තොත් ඇත්තටම මම කියන්නේ කවුද? ওই සිතුවිලි ටික අයින් කරලා බැලුවොත් රංගපානවා කියපාර භූමිකා එහෙම නැති වෙලා යනවා. භූමිකා රංගපානවා කියන්නේ සිතුවිලිමයි. ඔය ඔක්කොම භූමිකා ටික ඔයා ඉපදිලා කාලයකට පස්සේ ඇති වුණේ. ඔය ඔක්කොම ඔබට ඉපදෙනකොට ඔබේ තිබුණේ නැහැ. පසු කාලීනව අවිද්‍යාව නිසා සංඛාර අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කාරණා පසු කාලීනව ඔබගේ ඒ නොදන්න කම නිසාම ඔබට බාහිරින් එකතු කරන සිතුවිලි ඒ උගන්නපු දත්තනේ සම්මුති ප්‍රඥාප්තිය ඔය භූමිකා ටික හැදුනේ. ඇත්තටම ඔබේ ඇත්ත භූමිකා මොකක්ද? ඔබ ඇත්තටම ඉපදෙනකොට හිටියේ කොතනද? ප්‍රභවයේ මූලයේ කොතනද? එයයි ඔබේ ඇත්ත ස්වභාවය. එතකොට මෙන්න මෙයා තමයි මම කියලා හරියටම පෙන්වන්න භූමිකාවක් ප්‍රභවයේ තුල හමු වෙන්නේ නැහැ. ප්‍රභාස්වරං චිත්ත. එතකොට ඔබට තේරෙවි ඔබේ ඒ ළමා විය පුංචිම කාලේ ඒ කියන්නේ කෙලෙස් හට ගන්න කලින් සංඛාර එකතු වෙන්න කලින් තිබුණු ප්‍රභවයේ මූලය තමයි ඇත්තටම ඔබමයි මම. ඇත්තටම ওই භූමිකා ටික අයින් කළාම අපිට දැනෙන්නේ එකම අවධියක්මයි. 100ක් විතරමයි. 100 මගේ 100 කියලා දෙයක් නැහැ. එකම අවදි ස්වභාවයක් තියෙන්නේ. අපි භූමිකා වලින් සංකල්ප වලින් මේ අම්මා කියලා වෙන් කරලා තියෙන්නේ. ওই සංකල්ප ටික අයින් කළොත් ඔබට තේරෙයි පාරේ හිඟන්න කියන්නේ අර එළියේ ඉන්න ඕනම දෙයක් බල්ලෙක් කිව්වත් ඒ Tamanට වෙන් කරගන්න බෑ. ඒ තමයි තමන්. අපි භූමිකා වලින් සංකල්ප වලින් වෙන් කරගෙන තියෙන්නේ. මම ඔබ කියලා අන්ත දෙකක්. එකමයි මායාව හැදෙන්නේ. මේ දිත්වයක් තියනවා කියලා ගත්තොත් ඒකමයි සිතක් කියන්නේ. ඇත්තටම මේ දිත්වයක් නෑ. සංකල්ප ටික පැත්තකට දැම්මාම ಜಾති ආගම් ගෑනු පිරිමි මේ ලෙස බෙදීම් අපි ගන්නෙ මේ අන්ත දෙකක් නිසාමයි. වෙන් කරගන්නේ මම කියන සංකල්පය හදාගෙන බාහිර වෙනයි මම වෙනයි කියන එක හදාගෙන මේ විදිහට අන්ත දෙකක සිටීමම සිතක උපතයි. එකම අවදියක් විතරමයි මේන් මිදුණු තැන හමු වෙන්නේ. අන්නේ අවදිය තේරුම් ගත්තොත් ඒ සංකල්ප වලින් තොර ප්‍රභාස්වර සිත හමු වෙනවා. අවදිමත් සිතට සංකල්ප නැහැ. මේ අවබෝධ කෙනාට ඒ අනාත්මේ අවබෝධ වෙනවා. අනාත්ම සංඥාව එදාට ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න එදාට ඔබ තුළ ඇති මහා ආදරය ඔබට හමු වෙනවා.
එකම ස්වභාවයකට එකම ස්වභාවයක කතාවක්. ඔබ ඉදිරියේ ඇති සියල්ලමයි. නම් ඔබ ඒ සියල්ලම ඔබ බැඳිලා පවතින බව ඔබට අවබෝධ වෙනවා. ඒ සියල්ලම නැති තැන ඔබත් නැහැ. ඒ බැඳීම ඇත්තටම මහා ආදරයක් නෙමෙයිද? ඔබ සියල්ලටම තියෙන බැඳීම මෙතනින් ඔබට පේනවා. එතන සියල්ලම කියන්නේ ඔබම නම් ඔබ කියන බැඳීම සියල්ලටම තියෙනවා. සියල්ලමයි ඔබයි කියලා වෙන් කරන්න බෑ. එකම බැඳීමක් තියෙනවා. මේක වෙන් කිරීමම තමයි අන්ත දෙක හැදීම. අජ්ජත් බහිජ්ජා අතන මෙතන මම වෙනයි කියලා වෙන් කිරීම. වෙන් කිරීම තුලයි සිතක් ඉපදලා තියෙන්නේ. වෙන් කලේ කරන්න නමුත් මේ කිසිදා වෙන් වෙන්නේ නැහැ. සත්‍ය නම් එතනමයි මෙතනයි කියන්නේ එකමයි. එහෙමනම් බැඳීමක් මහා බැඳීමක්. තැන් දෙකකට වෙන් කරන්න බැරි තැන බැඳීමයි. එකතු වීමයි දෙකත් අන්ත දෙකක් නැතිව එකතු වීමමයි බැඳීම කියන්නේ. එහෙමන එකක්මයි එකම ස්වභාවයක්මයි. ඒ තමයි මෙලව ඇති පරමාදරය. එය ආත්මීය ආදරයක් නෙවෙයි. ඒක අනාත්මීය තුලයි තියෙන්නේ. කිසිදාය බිඳිය නොහැකි ඒ ස්වභාවම. උසස් පහත් එහෙම ස්වභාවයක් සමාන ලෙස මෙලොව ඔබට කිසිදු දෙයකට කිසිම බැඳීමක් කරන්න බෑ. උස් පහත් කරන්න බෑ. සමතේම ඔබමයි. සමස්තේම ඔබමයි. වෙනස් නොවන ආදරයක් කරුණාවක්. ඒ සතෙක්ට ගහක්ට ඒ එකක් එහෙම නෙමෙයි. අම්මා කියන්නෙත් මට නම් ළමයා කියන්නෙත් මට නම් තාත්තා කියන්නෙත් මට නම් ඔබට ඔබෙන්තොර කිසිවෙක් හමු වෙන්නේ නැහැ. ඔබ සියලු භූමිකාවලින් දැන් ඈත් වුණාම ඒ ළමයාට තේරෙවි ඔබ ළඟ ඉඳි මම එක්ක ඉන්නවා කියලා. ඇත්තටම ඔබ මේ ටික තේරුණාම භූමිකාව අතහැරලා භූමිකාව එක්කලා ඉන්න බවයි දැනෙන්නේ. තාත්තා නොවන තාත්තා, අම්මා නොවන අම්මා. ඒ යථාර්ථය අවබෝධ වීම තුළ වර්තමානයේට සිත අවදිව කටයුතු කරන ආකාරය අතිසියුම් කාරණයක්. කෙනෙකුට ලේසියෙන් මේ කියන කාරණාව වැටහෙන්නේ නැහැ. මොහොතට අවදි වීම කියන කාරණාව. සියල්ලෙන් මිදුණු තැන සිතුවිලි නැති තැනයි මොහොතට අවදිය කියන එක තියෙන්නේ. සිතුවිලි නැති තැන මිදුණු තැන ඔබට ඇත්තේ මේ මොහොත පමණි. දිත්තේ දිත්තමත්තන් කිව්වට ඒක එකවරම ඒ මාර්ගය තුල පුහුණු වෙන කෙනෙකුට තේරුණාට හැමෝටම බාහිය දාරුචීර නැමැති මේ තාපසතුමා මේ අවබෝධය තුල සිටිය නිසා අවබෝධ වුණා. නැතිනම් මේක වටහා ගැනීම ලේසි නෑ. දිත්තේ දිත්තමත්තන් කියන කාරණේ අපි පෙන්වුවේ. ඇත්තටම දිත්තේ දිත්තමත්තන් කිව්වම ඇත්තේ මොහොත පමණයි. දිත්තේ දිත්තමත්තන් කිව්වම ඇත්තේ මොහොත පමණයි. සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියලා කිව්වට ඒ කෙනෙකුට මේක එකපාරටම ලේසියෙන් තේරෙන්නේ නැහැ. ඒ කාරණේ මොහොතට අවදි වීමමයි. ඇත්තේ මොහොත පමණයි. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ. දුටු බවක් පමණයි. ඒ තුළ මුකුත් නැහැ කියන්නේ සිතුවිලිත් නැහැ. එහෙමනම් මොකද්ද මේ හිස් බව? ශුන්‍යතාවය. ඒ තමයි මොහොත. මොහොතට අවදි වීම. අපි මේක දිගටම ශුන්‍යතාවය තුළ පැහැදිලි කරා. අපි කිව්වට ශුන්‍යතා ධම එම ලේසියෙන් කෙනෙකුට තේරෙන්නේ නැහැ. ශුන්‍යතාවය කියන්නේ හිස්කමම නොවේ. ඒ කියන අනාත්ම ධම අවබෝධ කිරීම ලේසි නෑ. මෙතන සියල්ලම තියෙනවා. නෑ නෙමෙයි. හැබැයි සියල්ලම තිබුණත් සියල්ලම නැති ස්වභාවයකුයි අවසානයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මේක අවබෝධඥානයක්. ඔබට ඔබගේ සිතේ ඒ අගයක් ප්‍රඥප්තියක් සම්මුතියක් හදාගන්න එකයි නැති වෙන්නේ.
ඒ සම්මුතියට හරයක් හම්බ වෙන්නේ නැහැ. වටිනාකමක් හම්බ වෙන්නේ නැහැ. බාහිර දේවල් නම් හම්බ වෙන්නේ නැහැ. එතන ඒ වටිනාකම නැති වෙලා දෙයක් නැති වෙලා නෙමෙයි. දෙයක් හට ගන්න නැති වෙලා. මේ චිත්තේන නියති ලෝකේ සිතේමයි මේ දේවල් හදාගෙන අපි ඉන්නේ. අන්න ඒව හදාගන්නේ. ඒක වෙනස් කතාවක්. වටිනාකම නැතිවීමයි මේ තියෙන හරසුන් බවයි ශුන්‍යතාවය. සිතුවිලි ලෝකයක සංකල්ප ලෝකයක සියලු සිතුවිලි වලින් මිදුණු තැන සිතුවිලි නැතිව නෙවෙයි. සිතුවිලි අවබෝධය තුළින් ඒ නිෂ්ප්‍රභා වීම සිදු වෙනවා. වචනෙන් කියන දේද ඔබට වැටෙන්නේ කියන්නේ ඇත්තට මේ අපි ඔබට මේ කියන කාරණාද වැටෙන්නේ කියන එක. අපිට එහෙම වැටහෙනවා නම් ඔබට මේක සත්‍යම අවබෝධ වෙන්න ඕනේ. ඇත්තටම මේක ප්‍රත්‍යක්ෂ කරන එක ලේසි නෑ. ඔබම දවසක දැක ගන්න ඕනි. සිතුවිලි විනිවිද යන දැකීමක් විඥාන මායාවට ලක් නොවන දැනීමක්. දැකීමෙන් එහා ගිය දැකීමක්. විද්‍යා ඇස පහළ වීම කිව්වොත් නිවැරදි. චක්කුම් උදපාදි ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි ප්‍රඥා උදපාදි. ඇත්තටම ඔබ ඇත්තේ ඔබ තුලත් නොවේ බාහිරත් නොවේ. ඒ නිසාමයි දුටුවා පමණි වෙන්නේ. දුටු දෙයක්ද නැත. දුටු කෙනෙක්ද නැත. එවිට දැකීමක් පමණි. මේ අතිසියුම් දැකීම විඥානයේ අභිභාගීය ඥානයක තමයි හසු වෙන්නේ. එනම් නුවණින් දැකීමමයි සිදු වෙන්නේ. එලෙස අයෙකුට මේ මොහොතේම දුටු දැමීමේම නුවණින් දැකිය හැකි නම් අන්නේ කෙනාට ඒ අභිඥා ඥානෙ පහළ වූ කියන ලැබේ. ඇත්තටම අනාත්ම සංඥාව තේරුම් ගත්ත කෙනා භූමිකාවක් නැති භූමිකාවක් රඟපානවා. සැබෑ ලෝකෙදී එදිනෙදා අපිට දකින්න ලැබෙන්නේ දරුවා එක්ක බැඳිලා ඉන්න බවයි. හැබැයි එතන ඔහු තුළ සත්‍ය දැකීම තුළ බැඳීමක් නූපදී. මමත් දරුවත් කියලා දෙයක් සත්‍ය දකින්න කෙනාට හමු නොවේ. දෙපැත්තක් හමු නොවේ. ඇත්තටම සත්‍ය දකින්න විට ආත්ම සංඥාවට ඉඩක් නොවේ. බුදුන් වහන්සේ පවා පොට්ටපාද සූත්‍රය තුළ පවසනවා සංඥාවේ දැන ගැනීම සංඤී ලෙසත්. එලෙස සංඥාවේ දැන ගැනීමම ඥානය වන බවත්. එතනදී බුදුන් වහන්සේ පවසනවා සංයුපාදා ච පන ඥානුපාදෝ හෝති කියලා. ඒ සංඥාවේ දැන ගැනීමමයි ඥානී කියන එකයි මේකේ තේරුම. ඇත්තටම ධර්මයේ තුල හොඳින්ම පැහැදිලි කරනවා සංඥාව අபிසංස්කරණය තුලිනුයි සිතුවිලි සංකල්ප භූමිකා සම්මුති ප්‍රඥාප්තිය ඇති වෙන්නේ. ඒව දැනීමයි විඥානය කියන්නේ. රළු සංඥාව සියුම් සංඥාව වෙලා මේ මාර්ගයේ යන කෙනාගේ සංඥා නිරෝධ සමාපත්තියකට අවසානයේ කරා යන්නේ. ඒ සංඥාවේ රළු ස්වභාවයේ මිදි ගිහිලා සියුම් ස්වභාවයටපත් වෙනවා. එයයි නිවන් මඟ සංඥාව සුකුම වීමමයි සිද්ධ වෙන්නේ. සියුම් වෙලා විඥානේ නොදැනෙන තැනටම ඒ සංඥාව සියුම් වෙනවා. සංඥාව ඇතිනම් විඥානයකුත් තියෙනවා. හැබැයි සංඥාව සියුම් වෙන තැන සංඥාව නොදැනෙන තැනටම ගිය තැන විඥානේ අනිදස්සන වෙනවා. ඒ සියුම් වෙන තැනයි අපි මේ ඥානය ගැන කතා කරන්නේ. ඒ විඥානේ සිතුවිලි කියන්නේ විඥානයයි. සිතුවිලි හැදෙන අන්ත දෙකක් දෙපැත්තක් සාපේක්ෂව වෙන්කර දැන ගැනීමයි විඥානය කියන්නේ. හැබැයි ඒ සිතුවිල්ලේ නැති වෙන තැන නේද එහෙමනම් ඥානය තියෙන්නේ. ඒ සිතුවිලි දැකීම තුලයි ඥානය තියෙන්නේ. සිතුවිලි අවබෝධ වෙන්නේ අපි කිව්වා සිතුවිලි වල ස්ථිර ස්වභාවයක් තියෙනවා. ඒ ස්ථිර ස්වභාවය නැති බව දැකීමමයි ප්‍රඥාව කියන්නේ. හැබැයි ඒ විඥානේ ප්‍රඥාවටත් එහා ගිය එහෙම ඒ සිතුවිල්ලක් නැති ස්වභාවය දැනීමමයි එහෙමනම් ඥානය කියන්නේ. මේ ඥාන පහළ වෙනවා කියන්නේ මෙන්න මේ සිතට එහා ගිය ඒ සිතේ මිදෙන ස්වභාවය දැනීමමයි එහෙමනම්. බුදුන් වහන්සේ පවා ඒ සූත්‍රය තුළ ඒ පොට්ටපාද සූත්‍රය තුළ පැහැදිලි කරනවා මේ සිතුවිලි සංකල්ප ඒ චේතනා ඒ සිතුවිලි සංකල්ප ඒ කියන්නේ චේතනාව සියල්ලම එකම
තේරුම තියෙන වචන. නැවත නැවත පහළ නොකරන තැනට යන තැනයි නිවන් මඟ කියලා. අනුපුබ්බාපි සංඥා නිරෝධ සමාපත්තිය, අபிසංකාර නිරෝධ සමාපත්තිය කියන මෙන්න මේ අபிසංකරණේ සංකාරයට හරයක් නැති වෙන තැන. සංකාර අபிසංකරණයකට යන්නේ නැහැ. නැවත නැවත ප්‍රපංච හදන්නේ නැහැ. පැටව ගහන්නේ සිතුවිලි පැටව ගහන්නේ කිව්වොත් නෙවෙයි. ඇත්තටම අපි ඔබට කිව්වා සත්‍ය දකින්න කෙනාට මෙතනත් අතනත් කියලා කොන් දෙකක් කමු නොවන බව. ඒ කියන්නේ දරුවා කියන්නේ ඔබම බව. ඔබයි දරුවයි කියලා දෙන්නේ කවු නොවන බව. බුදුන් වහන්සේ පාරායනේ මෙතෙය්‍ය පඤ්ඤේ කියන්නේ අංගුත්තර නිකායේ ජක්ත නිපාතේ මජ්ජේ සූත්‍රයේ මේ කාරණාව දේශනා කරන්නේ. මේක මේ ධර්මයේ තුල තියෙන ගැඹීරම දේශනාව. මේ මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද කියන එක. යෝ උබ්බනෙත විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. තම් භූමි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා. සෝද සිම්බනි මජ්ජගා. මේක තේරුම බැලුවොත් යමෙක් කොන් දෙක තේරුම් අරගෙන ප්‍රඥාවේ මැද නොයලේද අන්නෝ මහා පුරුෂයා කියලා මම කියනවා. ඒ කෙනා ඒ මහුංකාරය අභිබවා යන තණ්හාව නැමැති මහුංකාරය අභිබවා යන. මෙතන එක්කොනක් අධ්‍යාත්මිකාන්තය අනෙක් කොන බාහිරාන්තය. මැද මිනිසාට ගත්ත විඥානි. මහුංකාරය ඒ දෙක ගැට ගැසීමමයි තණ්හාව කියන්නේ. ඒ දෙක මේ බාහිර දෙයක් තියෙනවා එම්නම් මෙතන මම ඉන්නෝ කියලා ගැනීමමයි. අල්ල ගැනීමමයි තණ්හාව කියන්නේ. ඉතින් මේ එකම මේ ස්වභාවයට මේ වචන දැම්මට වචන වල පස්සේ අපිට එහෙම වෙනස් කතාවක් වගේ පෙවුනට එකම කතාවක් තියෙනවා. කොන් දෙකක් හමු නොවුණු තැන මැදක් හමු නොවේ. එහෙමනම් තණ්හාව ගැන කවර කතාවද? තණ්හා කරන්නේ දෙයක් හමු වෙන්න ඕනේ. දෙයක් තියෙන නම් එළිය දෙයක් වෙන්නේ මෙතනක් දෙයක් මම හිටියොත් මටයි වෙන්නේ. එහෙනම් දෙයක් තිබ්බොත් මමත් ඉන්නවා. දෙයක් තියෙනවා කියන බවමයි මම කියන්නේ. ඒකයි මල තිබෙනවා කියන එකයි මේ සිතක් තියෙනවා කියන්නේ. එයමයි මම. එපමණයි. තියෙනවා කියන තැනයි මම තියෙන්නේ. මම හැදුනේ මෙන්න මේ විදිහට. මම හටගත්තේ කොහොමද? ඒක දැනගත්ත කෙනා මම කියන සංඥාවෙන් මිදෙන්න පුළුවන්. දැකීමක් තුළ සියල්ල හිස් වේ. දුටු දෙයක් නැත. දුටු කෙනෙක් නැත. දුටු බවක් පමණි. දුටුවා නම් දුටුවා පමණි. මේ අතිශය දැකීම තුළ ඇත්තටම ඇත්තේ හිස් බැල්මක්. ඒක ඔහුගේ නුවණට ප්‍රඥාවට ගෝචර වන කාරණයක්. බාහිරින් දෙයක් හමු නොවන කල ඇතුළෙන් දෙයක් නැති කල සතුටු වෙන්න හෝ දුක් වෙන්න හෝ කොයින්ද කෙනෙකුත් නැහැ. මෙන්න මේ බාහිරින් දෙයක් හමු වීම යන සිතුවිල්ල පහළ වීම. සිතුවිලි පහළ වීම යන මානසිකාර කිරීමයි. මානසිකාර කිරීම යන සිතුවිලි මව යන සසරයි. සිතුවිලි මැවීමමයි සංසාරය කියලා කියන්නේ. එහෙමනම් මේ තාක් හටගෙන නිරුද්ධ වුණු අතීත සිතුවිලි නිසාමයි සසරක් සංසාරයක්ම වෙන්නේ. ඒ විතරක් නොවේ සිතුවිලි වලට මනසට අරමුණු නැතුව ඉන්න බෑ. ඒ තියෙන සිතුවිලි වලට අනුව නැවත නැවත සිත තුලින්ම අරමුණු හදනවා. අනාගතේ සංවිධානය කරනවා. සිතුවිලි වලින්ම නොනවතින සිතුවිලි ගමනක් මනස යනවා. මනසට සිතුවිලි නැතුව ඉන්න බෑ. මනසේ ස්වභාවය තමයි සිතුවිලි හට ගැනීමමයි. ඒ තුලයි ඔබත් ඉන්නේ. ඒ තුලයි ආත්මයක් කතා කරන්නේ. ඒ තුලයි අපි මේ නිවනත් අපිට පණවන්න වෙලා තියෙන්නේ. නිවනක් නැත්තම් පැනවිය නොහැකි. මේ හුලඟ හමනවා වගේ, වැස්ස වහිනවා වගේ, ගඟ ගලනවා වගේ ආත්මීය කතාවක් තුළ සිතුවිලි ගලනවා. සිතුවිලි වලින්ම නොනවතින සිතුවිලි ගමනක් මනස තුළ තියෙනවා. මනස යනවා. නැත්තම් මනසට පැවැත්මක් නැහැ. පැවැත්මක් නැතුව මනසට ඉන්න බෑ. අරමුණක් නැත්තම් සිතුවිල්ලක් නැත්තම් එතන මනසකුත් නැහැ. සිතුවිල්ලක් හටගෙන තව සිතුවිල්ලක් හට ගන්නට පෙර හිඩසක් අපට පණවන්න හැකියාවක් තියෙනවා. ඒ අනුව තමයි අභිධර්මයේ
දේශනා කරන්නේ. අභිධර්මයේ භාංග චිත්තේ අන්න එතනින් අරගෙනයි. මේ භවාංග සිත හැදෙන ආකාරය භවාංගයකට ඇවිල්ලා භවාංග චලන භවාංග උපච්ඡේද සම්පටිච්ඡන්න සම්තීර්ණ වොත්තපන මෙන්න මේ විදිහට ජවන් මෙන්න මේ කතාව චිත්තක්ෂණ 17ක් සිතක් උපදින චිත්ත වීති වල පැහැදිලි කරන කතාව. මේ එකම කතාවක් එකම දිගුවක් විවිධාකාර පැතිකඩයන් ඔස්සේ පැහැදිලි කිරීම මාලාවක්. අපිට මේ කතාව දැන් වැටහෙනවා. ඔබට මේ කතාව දැන් වැටහෙන්න ඕනි. මේ සිතක් කටගෙන නිරුද්ධ වෙනකොට තව සිතක් කටගෙන නිරුද්ධ වෙනකොට ඒ සිතුවිලි දෙකක් අතර ඇති හිඩැස මේ ගැනයි මේ අභිධර්මයේ තුල චිත්ත වීති තුල භවාංග චිත්තය කියලා පෙන්නන්නේ. ඒ සිතුවිලි මේ කියන කාරණාව ප්‍රභාස්වර සිතයි. ඒ හිඩැස හිස් බව ප්‍රභවයේ ඒ ප්‍රභවයෙන් තමයි සිතක් කට ගන්නවා කියලා එහෙමනම් පෙන්වන්නේ. ඒකයි ප්‍රභාස්වර සිත කියන්නේ. ඒ මෙන්න මේ සිත අවදි කර ගැනීමයි මොහොතට අවදි වීම කියන්නේ. ප්‍රභවයට මූලයට යෑම. එතන සතිය මේ කතා කරන්නේ සීය වෙනයි සතිය වෙනයි. මේ සියුම් කාරණා මේව දැනගන්න ඕනේ. එවිට සිතුවිලි අප්‍රකටයි. හිස් බව ප්‍රකටයි. මනස නිරන්තරයෙන් අරමුණු සොයමින් සිතුවිලි මව දුවනවා. සත්‍ය ලෙස සිතන දේ බාහිර නොවන බව මනසින්ම වටහාගත් කල ඔය සිතුවිලි වලට වටිනාකමක් ඇති නොවන තැන ඒ සිතුවිලි නිරන්තරයෙන්ම නිෂ්ප්‍රභා වෙනවා. ෂය වෙනවා. හරයක් නැහැ. සබ්බ සංඛාර සිතුවිලි. එහෙමනම් සබ්බ සංඛාර සමතේකට ලක් වෙනවා. සබ්බ සංඛාර සමතේ තමයි ඇත්තටම මොහොතට අවදිය කියන්නේ. මේ එකම කතාවක් කියන්නේ. ඒතං සාන්තං ඒතං ප්‍රනීතං යදිදත් සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සක්කෝ සියලු උපදී නැවත හට ගැනීමට හට නොගැනීම සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. මෙන්න මේ විරාගයේ නිරෝධේ නිබ්බානේ කියන තැන මේ ශුන්‍ය ස්වභාවය තුලයි තියෙන්නේ. ඒ තුල ඒ විරාගයේ නිරෝධේ කරා ගිහිලා නිරෝධයට යනවා කියන එකයි ඒ වචනවල තියෙන්නේ. ඒ අනිච්චානුපස්සනාව ඒ විමෝචයන් චිත්තං අනිච්චානුපස්සී විරාගානුපස්සී ඒ අනිච්චානුපස්සී අස්ස සිස්සාමි පස්ස සිස්සාමි විරාගානුපස්සී අස්ස සිස්සාමි පස්ස සිස්සාමි නිරෝධානුපස්සී අස්ස සිස්සාමි පස්ස සිස්සාමි පටිනිස්සග්ගානුපස්සී කියලා මේ පැහැදිලි කරන්නේ ශුන්්‍යතාවයේ තුල මේ කෙලෙස් සහිත මනසේ නිස්ක්ලේශී ස්වභාවයට ශේවි ගොස් නැවස කෙලෙස් හට නොගන්නා තැනටම පත් වෙනවා කියන එකයි. ඒ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි Tamanටමයි. සාන්දිටික ධර්මයක් කියුවේ ඒ නිසායි. ඒ නිසා මේ යම් මොහතක Tamanට මේ ප්‍රත්‍යක්ෂතාවය ඇති වෙනවා. අන්නේ මොහතයි රහත් භාවය. සියල්ල රහ නැති වෙන තැන. සිතුවිලි වල හරසුන්කම ඇති වෙන තැන. හරසුන් වෙන තැන. ෂය වෙන තැන. ඒ නිස්සරණ මගක් කිව්වේ. මේ නිවන් මඟ නිස්සරණ මගක්. මිදෙන මගක්. සියල්ලම අත්හැරන තැනක් මේ තියෙන්නේ. කිසිවක්ම නැහැ. ශුන්‍යතාවයේ තුලින් හමා යන මේ මාර්ගයේ හඳුනා ගන්න. නිරන්තරයෙන් සිතුවිලි අල්ලගෙන අවසානයේ සැප සොයසොය ගිය මනසට සියල්ල මායාවක් බව වැටහුණු කල සිතුවිලි වලට ඇලීමක් ආශාවක් ඇති නොවේ. එලෙසින් රාගසිත දිය වී යයි. එලෙසින් ටිකෙන් ටික විරාගී සිතක් පහළ වේ. එහි මානසිකාර දිය වී යයි. මෙලෙසින් මනස නැති සිතේ සිහිය පහළ වේ. සිහිය වෙනයි කිව්වේ. මනස තුල ඇත්තටම සිහියට ඉඩක් නැහැ. සිතුවිලි ඇති තැන සිහිය සතිය නැහැ. මනසින් මිදුණු තැන සිහියට සත්‍යයට නැඹුරු වේ. මනසින් මිදුණු සිත මනසේ මායාවෙන් මිදුණු තැන සත්‍ය අවබෝධය කරා පැමිණේ. අප මේ කතා කරන්නේ මනස තුළ සිතුවිලි වලින් ඒ හිතන සිහිය නොවේ. මේ කතා කරන්නේ
අවදිමත් සිතේ හටගත් සිහියයි. සිතවිලි වලදීත් අපි කතා කරනවා එදිනෙදා කතා කරන ලෞකික ජීවිතය තුළ අපි සිහියෙන් වැඩ කරන්න ඕනි කියලා. සිහියෙන් කියන්නේ කල්පනා. ඒ කල්පනාවෙන් වැඩ කරන එකක්. ඒ කියන්නේ සිහියෙන් කටයුතු කරනවා. ඒ තියෙන්නේ සිතුවිලිමයි. හැබැයි මේ කතා කරන්නේ සිතුවිලි නැති තැන ඇති අවදිමත් සිතේ ස්වභාවයත් සිහියයි. මේ කතා කරන්නේ අවදිමත් සිතේ හටගත් සිහිය. ඒ පැවැත්මම සති සමාධියයි. නිමිති වලින් මිදුණු සමාධියක් මෙහි වේ. හිස් බව, ශුන්‍යතාවය, අනිමිත්ත සමාධිය, අවදිමත් සිත මේ කුමන නමකින් හැඳින්වුවත් මේ හරහා නිවන් මඟට ප්‍රවේශ වේ. ඇත්තටම ලෝකයේ සැබෑ ස්වභාවය දැකිය හැකි වන්නේ සිතිවිලින් මිදුණු සිතකට පමණි. මේතාක් ඔබේ සිත දියුණු කළ හැකි නම් බාහිරට නොවන, බාහිරට කම්පණය නොවන සිතක් ඔබට හමුවේ. මෙතන සිතක් කියලා අපිට කියන්න සිද්ධ වෙන්නේ. සිතක් නැත්තම් කොහොමද? දැනීමක්. ඥානෙටත් අපි මේ ඥානයක් තියෙන්නේ. ඒ ඥානෙ නිසාම ක්‍රියාසිතක් කියන්නේ. ඒ ක්‍රියාසිතේට කිසිවක්ම නැහැ. සිතක් පනවන්න බෑ. විඥානයක් පනවන්න බෑ. ඒක අනිදස්සන විඥානය කිව්වේ ඒ නිසයි. මේ ඥානෙ දැනීම මෙහෙම දෙයක් නැති බව දැනීම. කුමක්ද? සිතක් නැති බව දැනෙන්නේ සිතකටද? නෑ. ඒකයි අනිදස්සන විඥානය. ඥානයක් කියන්නේ. මේ තාක් දැන් අපි දියුණු ඔබේ සිත දියුණු කළ හැකි නම් ඔබේ සිත ප්‍රඥාවෙන් දකින්න, විඥානයේ අනිත්‍ය බව දකින්න, විඥානයේ ප්‍රඥා භාවිතබ්බ විඥානම් පරිඥාන් කියන කාරණේ බාහිරට නොයන බාහිරට කම්පණය නොවන සිතක් ඔබේ ස්වභාවය ඇතුලේ අභ්‍යන්තරේ ගොඩනගෙනවා නම් ඇත්තටම ඒ ලෝකයේ සැබෑ ස්වභාවයේ මනසට ඔබේ බුද්ධියට ගෝචර නොවන ඒ සිතකට හමු නොවන මේ ගැඹුරු කාරණා ඔබ විසින් ප්‍රත්‍යක්ෂ කරගත්තා වෙනවා. මේක හරි ගැඹුරුයි. අපි කියන දේද ඔබට තේරෙන්නේ කියලා අපිට කිව නොහැකි. ඔබ මේ නුවණින් වටහා ගත යුතු වෙනවා. අපි බොහෝම අසීරුවෙන් මේ වචන එකතු කරමින් මේ වචනේ අනිත්‍ය ස්වභාවය පෙන්වන්න යනවා. අනිත්‍ය නිසාමයි මේ අනාත්මයට මේක යන්නේ. අනිච්චං යද නිච්ඡං තං දුක්ඛං යද මේ කතා කරන්නේ අනිත්‍ය නම් දුකයි කියන එක. දුක නම් අනාත්මයි කියන එකයි. තදනත්තා කියලා කියන්නේ. ඒ සිත බාහිරට කම්පණය නොවනසේම සිත තුළින් හටගන්නා මානසිකාර සිතුවිලි වලින් හැදුණු සංකාර ලෝකයටද කම්පණය නොවේ. බාහිර සබා දහම්මයි බාහිර ලෝකයමයි මනසින් හැදුණු මානසිකාර ලෝකයක් දෙකම එකක්මයි. ඔබට බාහිර ලෝකයක් නැති තැන සිත තුළද ලෝකයක් හමු නොවේ. ඒ අනුව පෙනියන්නේ බාහිර සබා දහම තුළ ඔබ දකින ලෝකයමයි ඔබේ මනස තුලත් නිර්මාණය වෙන්නේ. එමනම් ඔබේ ඉදිරි පිට දෙයක් නැත්තම් ඔබත් නැහැ. හරියට කණ්ණාඩියක දකින ප්‍රතිබිම්බයක් වගේ. එහෙමනම් ඔබේ ඉදිරි පිට කෙනෙක් නොවේ නම් ඔබත් නොවේ. එහෙමනම් ඔබ කවුරු වුණත් ඔහුගෙන් වෙනත් කෙනෙකුත් නොවේ. අනිත්‍ය සංඥා වඩනකොට මේ කාරණේ අපි පැහැදිලි කරා. අනිච්චානුපස්සනාව වඩනවා කියන්නේ මේ අනිත්‍ය අනාත්ම ස්වභාවය. තමන්ට හොඳින් මේ කියන්නේ කුමක්ද කියන එක අවබෝධ වෙන්න ඕනි. එහෙමනම් ඔබේ ප්‍රතිබිම්බයත් බාහිරමයි. එහෙමනම් ඔබ කාටවත් ඊර්ෂ්‍යා කරනවද? බාහිර ඉන්නේ තමන්ම නම්. ඔබ කාටනම් වෛර කරන්නද? කුමක් කළත් ඒ සියල්ල ඔබ කරගෙන ඇත්තේ ඔබේ හිතේ ඉන්න කෙනාට කියන්නේ ඔබටමයි. තව විදියකින් මේ දිහා බලනවා නම් මානසිකාරයමයි සබහාදහම කියන්නේ. සබහාදහමට යමක් කරයි නම් ඒ සියල්ල ඔබ කර ඇත්තේ ඔබටමයි. සබහාදහමෙන්තර මානසිකාරයකුත් නැහැ. මේ කතාවේ තවත් පැත්තක් තිබේ. දෙපැත්ත සමාන නම් උත්තරේ ශුන්‍යයි. එහෙමනේ. දෙපැත්ත සමාන නම් උත්තරේ ශුන්‍යයි. ශුන්‍යත විමුක්තිය එහෙමනම් ඔබට හමු වෙනවා. ඒ චේතෝ විමුක්තිය ඔබට හමු වෙනවා. අනිමිත්ත, ශුන්‍යත, අප්‍රනීත චේතෝ විමුක්තිය
මේ අනාත්ම සංඥා වඩන කෙනාට හම් වෙනවා. ඒ ශුන්්‍යත චේතෝ විමුක්තිය අප්‍රණීත චේතෝ විමුක්තිය. ඇත්තටම ඔබ මනා ලෙස නුවණින් දකිනම් ඔබට සියල්ල අවබෝධ වෙනවා. අපි මෙතනදී ගලප ගන්න ඕන තවත් කාරණයක් තියෙනවා. මනස කුමක්ද? සිහිය කුමක්ද? අපි ඊට කලිනුත් මේක පැහැදිලි කරා. ඔබ ප්‍රායෝගිකව ඔබ තුලින් වෙන් කර ගන්න ඕනි නිවැරදිව දකින්න නම් අතර මේ ඔය කතා කරන භාෂාව පවා අයිති වෙන්නේ මනසටමයි. මනස නිර්මාණය වෙන්නේ භාෂාවක් සමගමයි. ඔබ කතා කරන හොඳ නරක කැත ලස්සන හිතලා නේද මේවා කතා කරන්නේ. ඒ අන්ත දෙකක් නේද හොඳ නරක කියනකොට එන්නේ. ලස්සන කැත, හීනි, මහත, දුර, ළඟ මේ සිතුවිලි සමග භාෂාව වෙනවා. හැබැයි ඊළඟට භාෂාව නිසා නැවත සිතුවිලි එනවා. නැවත හට ගන්නවා. මනස සකස් වුණු දෙයක්. මායාවක් සත්‍යයක් නන්නෝයි. මනස හැම වෙලෙම කේන්ද්‍රය වෙන්නේ මමත්වේ. මනස කියන්නේ අසහනෙන් ඉන්න කෙනෙක්. තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ. නමුත් තෘප්තිමත් වෙන්නෙත් නෑ. මනසට හැම වෙලෙම අවශ්‍යයි. හැම මොහොතකම අවශ්‍යයි. කෙලවර දකින්න. කෙලවර දැකීමත් මේ කතාවේම ස්වභාවයමයි. ඇයි මේ ඇත්තේ අනිත්‍ය ස්වභාවය. නමුත් මනස කියන්නේ ඒ අනිත්‍ය ස්වභාවයට විරුද්ධව හට ගන්න දෙයක්. නිට්ටයයි කියන ස්වභාවය තුලයි මනසක් උපදින්නේ. කන්න ගියත් ඒකයි නිට්ටය නම් ඒකයි කෙලවරක් වයන්නේ. අනිත්‍ය නම් කෙලවරක් නෑ. කන්න ගියත් වැඩක් කරන්න ගියත් ඔබේ සිත දිහා හොඳින් බලන්න. ඔබ කාලය ඉවර කරන්නයි හදන්නේ. වැඩේ ඉවර කරන්නයි හදන්නේ. ඒ කියන්නේ ඔබ කෙලවර හොනි. මනසට කෙලවර නැතුව දිගටම යන්න බෑ. ඒ නිසාම නිවන් දකින්න ගියත් කෙලවර හොයනවා. මනසට කෙලවර හොයලා නවතින්නත් බෑ. මනස ඉන්නේ බයෙන්. මනස මමත්වයේ බය නිසාම හොයනවා. සංරක්ෂිත බවක්, ස්ථිර බවක් මමත්වයේ තුල තියෙනවා. නමුත් මෙහෙම දෙයක් නැහැ. ඒක බොරුවක්. මායාවක්. දෘෂ්ටියක්. ඒක කොච්චර සැඟෙව්වත් පළක් නැහැ. ඒ අනිත්‍ය නිසාමනේ මනසක් ඇදලා තියෙන්නේ. මේ කතාව අන්‍යෝන්‍ය දෙපැත්තම එකම කතාවක්. ඒ නිසා කොච්චර සැඟෙව්වත් මනසට බෑ අනිත්‍ය නැති කරන්න. අනිත්‍යමයි මනසේ උපත. මනස ඒ වුණාට අනිත්‍ය නැති කරන්නයි දඟලන්නේ. ඒක කරන්න පුළුවන්ද? අනිත්‍ය නිසාමයි මනස උපදින්නේ. මනසම බලනවා අනිත්‍ය නැති කරන්න. මේ කාර්යයට අර තමන්ගෙම වලිගේ ගිල ගන්න අර කතාව වගේ. සර්ප චක්‍රයක් හැදෙන්නේ මෙන්න මේ විදිහටයි. සංසාර චක්‍රයක් හැදෙන්නේ. සිතුවිලි චක්‍රයක් හැදෙන්නේ. සර්පේ තමන්ගේ වලිගේ ගිලගෙන ගියොත් ඒ සර්පයාට චක්‍රයක් හම්බ වෙනවා. ඒකටයි සර්ප චක්‍රය කියන්නේ. මේ සංසාර චක්‍රේ තෝකමයි. එකම කතාවක්. එකම දිගුවක්. අනිත්‍ය නිසයි මනස හැදෙන්නේ. මනසට ඕනේ අනිත්‍ය නැති කරන්න. අනිත්‍ය නැති කරන්නේ කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර සැඟෙව්වත් අනිත්‍යමයි. මනසත් උපතින් හේතුව. මේක හරි පුදුම කතාවක්. හෙවණැල්ල පුළුවන් ද ඔබට නැති කරන්න? ඔබ ඉන්න තාක් හෙවණැල්ල ඉන්නවා. ඒත් ඔබ උත්සාහ කරනවා හෙවණැල්ලෙන් මිදෙන්න. ඒක වෙනවද? වෙන්නේ නැහැ. මෙන්න මේ සිතුවිල්ල ආත්මය කියන එක මම කියන එක මෙන්න මේ බොරුවක් මායාවක් කියලා අවබෝධ කරගත්තොත් මිසක් අවබෝධයෙන් දැක්කොත් මිසක් නුවණින් ප්‍රත්‍යක්ෂතාවයටපත් වුණොත් මිසක් කවදාවත් සිත නැති කරන්න බෑ. ඒකත් අර හෙවණැල්ල නැති කරනවා වගේ වැඩක්. සිත කියන්න නම් සිතුවිල්ලක් තියෙන්න ඕනි. සිත කියන්නේ සිතුවිල්ල කියන්නේ හෙවණැල්ල කියන්නේ මායාව කියන්නේ මේ කුමන කතාව කිව්වත් එකම කතාව. මොනවා තිබුණත් මනස තෘප්තිමත් නොවෙන්නේ නිරන්තරයෙන් පීතියෙන් පසු වෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය නිසාමයි. ඒ නිසාම මෙතන මරණයක් තියෙන්නේ. ඒ නිසාමයි මර බියක් තියෙන්නේ. ඔබට තියෙන්නේ හැම මොහොතේම මරණයක්මයි. ඒත් ඔබ මරණයට බියයි. ඒකට හේතුව ඔබ හැදිලා තියෙන්නේ ওই සිතුවිල්ලම
නිට්ටයයි කියන සංඥාවයි. නමුත් තියෙන්නේම සිතුවිලි හැදෙන්නේ අනිත්‍යයි කියන සංඥාවයි. මේ ගැඹුර ඔබට හිතා ගන්න පුළුවන්ද? මේක මහා පුදුම කතාවක් නේද? ඒ කියන්නේ මනස කොතනද එතන බය සංකාව තියෙනවා. මනස කොතනද එතන ඔබ ඉන්නවා. ඔබ ඉන්න තාක් ඔබ මැරෙනවා. මරණය නැති කරන්න ඔබ දඟලනවා. ඔබ නැති වුණු දාටයි මරණයක් නැති වෙන්නේ. මේක හරි පුදුම කතාවක් නේද? ඒ මනස සදාතනික දුකක් විඳිනවා. නැවත භවයක් මනස දකින්න කැමති නැහැ. ඒ නැතිවන බවක් මනස දකින්න කැමති නැහැ. තියෙනවා කියලා ගත්ත කම්මයි භවය කියන්නේ. භවයක් නැහැ කියන එක දකින්න මනසට බැරි ඔය නිසයි. ඔය නිසයි නිවන වැහෙන්නේ. නිවන් දකින්න බැරි වෙන්නේ. හැබැයි මේ අවබෝධ කරපු කෙනා එතනින්මයි නිවන් දකින්නේ. ඒ මනස මගහැර යනවා. ඒ නැති වෙන බව මනස දකින්න අකමැති නිසා ඒ මනස මගහැර යනවා. කෙලවර හොයන්නේ ඒ බය නිසාමයි. එහෙනම් මනසින්මනේ නිවනට කටයුතු කරන්නේ. ඒ නිසා භාවනා ජීවිතයකත් මනස කෙලවරක් හොයනවා. නිවන් දකින්න කෙලවර හොයනවා. ජීවිතයේ කෙලවර මරණය කියලා දැනගත්තාම මනස ඊළඟට වෙන දේ හොයනවා. මැරිලා කොහෙද ඉපදෙන්නේ කියලා හොයනවා. ඒ නිසාම හැම තිස්සෙම මරණ බිය එනවා. මේ හිත හැම මොහොතෙම මෙරි මෙරි උපදිනවා. හැම සිතක්ම ඉපදී ඉපදී මැරෙනවා. මනස ඒක මගහැර යනවා. කය පවතිනකන් මගහැර යනවා. අන්තිමටම කය පොළවට පස් වෙන මොහොතට ඒ මොහොත ඔබ කොහොම අත්හරින්නද? පුදුම බයක් දැනෙනවා. පුදුම දුකක් දැනෙනවා. අන්තිම හුස්ම බිඳුව තෙක්ම සිතුවිලි අල්ලා ආපු මනසට මොකද්ද වෙන්නේ? පුළුවන් වේවිද නැවත සිතුවිල්ලක් අල්ල නොගෙන ඉන්න. ජීවිතේ තියෙනකොට මේ සත්‍ය නුවණින් මෙනෙහි කරලා ඉපදී ඉපදී මෙරි මෙරි යන හිත නුවණින් දකින්න පුළුවන් නම් මරණය හැම ෂණේම දකින්නවනම් ඒ මැරෙන මොහොතේ උපදින්නේ එක් සිතක්ම පමණයි. මේ මොහොතේ හටගන්නේ සිතක්ම පමණයි. ඔය දෙකම ඒ මොහොතේම සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඒත් මරණ මොහොතේදී ඔබට දරා ගන්න බෑ. මරණය මේ මොහොතේමයි. මේ දැම්මයි කියලා දකින්න ඔබට උත්සාහ කරන්න. එතනින් එහාට ඔහුට මරබියක් හමු වෙන්නේ නැහැ. එතනමයි මරබිය නැති වෙන්නේ. ඒ දකින්නේ නැති හිතට සියල්ල ඉපිද නැති වෙන පේනවා. මේ දකින්න හිතටයි, දැකිය හැකි හිතට, මේ සත්‍ය දකින්න හිතට සියල්ල ඉපිද නැති වෙනවා පේනවා. නැවත සිතුවිල්ලක් හට ගන්නවා නුවණින් දකින්න. ඒ අතර ඇති ඒ ප්‍රභවය දැකලා ඒ හිස් බව දැකලා සිතුවිලි වල ඇති හිස් බවයි දකින්නේ. අපි හිඩසක් කියලා කිව්වට ඒක දෘෂ්ටියකයි. මේ කාරණා සියල්ලම තියෙන්නේ මායාවකයි. අපි ඇත්තටම අවබෝධයෙන් නිවන් දකින්නේ. ඒ නිසා මේක අවබෝධ කර ගැනීමට උපමාවක් පමණයි. ඇත්තටම මෙතන වටහා ගත යුතු වන්නේ මේ කුමද්ද මෙතන තියෙන මෙතන පැහැදිලි කරන අර්ථය, ඒ තේරුම ඔබට දැනෙනවා. මේ හිස් බව. එතන හිඩසක් කිව්වත් හිස් බවක් කිව්වත් හරයක් නැතිවන තැන තියෙන හරසුම් බව කිව්වත් කුමන වචනේ කිව්වත් එකම තේරුමයි. අන්නේ කෙනාට සතිය මොහොත හමු වෙනවා. මොහොතට අවදි වෙනවා කියන තැන සිතුවිලි නැති වේ. සිතුවිලි වලින් මිදුණු තැනකයි තියෙන්නේ. Tamanට මේ මොහොත පමණයි තියෙන්නේ. මොහොත කියන්නේ සිතුවිලි නෑ. මොහොතට වෙලා ඉන්න පුළුවන්ද? එතනට වෙලා හිත සකස් කර ගන්න බලනවා නම් හැම මොහොතෙම එතනට හිත තබාගෙන සිටිනවා නම් මොහොත පමණම නම් තියෙන්නේ. සිතක් නැත්තම්, ඒ සිතුවිලි වලට හරයක් නැත්තම්, ඒ හිස් ස්වභාවයක් නම්, ඒ ශුන්‍යතාවයක් නම් කුමක්ද ඒ ශුන්‍යතාවය? ඒ මොහොතේ සිහියෙන් ඉන්නවා එච්චරයි. එතනට කාලයක් නැහැ. සිතුවිලි වලයි කාලේ තියෙන්නේ. කාලය කියලා එකක් නැහැ. කාලය මනසට අයිති දෙයක්. සිතුවිලි වලටයි අයිති. ඇත්තටම සිතුවිල්ලක්මයි කාලය කියන්නේ.
සතියට තියෙන්නේ මේ මොහොත විතරමයි. සතිය තුළ බෙදීමක් නැහැ. එකම ස්වභාවයක්මයි ඇත්තේ. ditthයක්. ditthයෙන් මිදුණු හිතටයි සතිය හමු වෙන්නේ. ditthය ඇති තැන මනසයි තියෙන්නේ. මනස මූලික කරගෙන ඇතිවන හැම තැනම මැනීමක් තියෙනවා. ditthයක් දෙපැත්තක්. වෙන් කිරීමක්. වෙන් කර සිටීමක් තියෙනවා. මනසින්ම ditthයක් හදලා මායාවක් මවලා පෙන්වනවා. බාහිර අතන මෙතන මම කියලා. මමත්වයක් මවලා පෙන්වනවා. සිතුවිලි කියන්නේම සිතුවිලි මැවෙන්නෙම මායාවට රැවටිලාමයි. ලෝක නිර්මාණය කරගන්නේ මනසින්මයි. අපිට හිතෙන්නේ මනසින් නිර්මාණය කරපු එක ඇත්තක් කියලා. සීන දකිනවා. ඇත්තට මේක සංකල්පයක් විතරයි. හොඳ නරක මනුස්ස ලෝකෙට සාපේක්ෂව දිව්‍ය ලෝකෙ ඊට සාපේක්ෂව අපාය සිතුවිලි. මේවා සිතුවිලිමයි. මනසෙම අසරණකමට මනසෙම අපිට කියනවා මෙන්න මෙහෙම මායාවක්. ඇත්තටම මේවා සංස්කාර දිව්‍ය ලෝක අපා නීර මේක කාටද කියන්න පුළුවන්? මේවා අපිට කියන්න පුළුවන්ද කෙනෙකුට? මේවා සිතුවිලි මේවා සංකාර කියලා. ඇත්තටම සිතට රැවටුණු කෙනෙකුට සිත කියන විදියට නටන සිතටම වහල් වුණු කෙනෙකුට සිතෙන් මිදෙන එක ලේසි නෑ. ඒකේන සිත විශ්වාස කරනවා. සිත විශ්වාස කරන තාක්කල් එයාට සංසාරයක් තියෙනවා. මමත්වයේ කියලා නැති කරන්න දෙයක් මේකේ නෑ. එහෙම එකකුත් නෑ. මම කියලා කෙනෙකුත් නෑ. ඒකත් දුෂ්ටයක් මායාවක්. මමත්වයේ කියන්නේ සිතේ මටගත් මායාවක්. රූපයකට කයට සිත ගැට ගාලා හදපු මායාවක්. එහෙම දෙයක්වත් නෑ. ගැට ගහන්න දෙයක්වත් නෑ. අපි රැවටිලා ඇත්ත කරගෙන ඉන්නේ. සත්‍ය දකින්න සිතට මම කියලා කොහෙවත් කෙනෙක් හමු වෙන්නේ නෑ. සිතින් මිදුණු තැන ශුන්‍යතාව විහරණය හමු වෙනවා. මේ සිතුවිලි පසුපස දුවලා සිත නිතරම වෙහෙසටපත් වෙලා ඉන්නේ. සිතින් මිදුණු තැන ඒ බරින් සිත නිදහස් වෙනවා. සිතට පුදුම සුවයක් ශාන්තියක් එදාට දැනෙනවා. බරට හිතුවා කියලා චින්තනයේ භාවිතා කළා කියලා සිතින් මිදීමක් නම් වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා පවතින තුරු සිත ඔබෙන් සමුගන්නෙත් නැහැ. සිත ශුන්‍ය වෙන්නෙත් නැහැ. වඳින දෙයක් තියෙන තාක්කල් වඳින කෙනෙක් ඉන්න තාක්කල් සංසාර වන්දනාවේ වැඳ යන ගමන ඔබ නවත්තන්නේ නැහැ. ඒ තාක් සංසාර භූමියේ මාර භූමිය ඇතුලේ ඔබ ඉන්නවා. මම ඉන්න තාක් මාන්නේ තියෙන තාක් උසස් අය ඉන්නවා පහත් අය ඉන්නවා. මනුස්ස ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝක. මේ කතාව කිව්වා. සත්‍ය දකින සිත සියලු සිතුවිලි හැදෙන හැටි යථා ආකාරයෙන් දකින තැන. යථා භූත ඥානෙ පහළ වන තැන. සිතුවිලි වලින් මිදුණු තැන. ඒ මම කියන සිතුවිල්ල නැති වෙලා යනවා. අන්නේ කෙනාට සිතුවිලි වලින් තොර ලෝකයක් නැති හරසුන් ස්වභාවයටපත් වෙනවා. මේ මානසිකාර නැති සිතුවිලි නැති තැනක් මේ සිතේ ඔබ විසින්ම දැකගත යුතු වෙනවා. මේ සඳහා ප්‍රායෝගිකව කටයුතු කරන ආකාරය මාර්ගය ගැන සතර අතිපට්ඨානය වඩන ආකාරය ගැන අපි මීට පෙර උදාහරණ සහිතව දීර්ඝ පැහැදිලි කිරීම කරගෙන ආවා. මෙතනදී අපි කෙටියෙන් ගත්තොත් කෙටියෙන්ම පැහැදිලි කරනවා නම් ගඟ ගලනවා වගේ සිතුවිලි ගලනවා. ඉන් මිදීම නම් ලේසි නෑ. ඔබත් උත්සාහ කළොත් ඔබට වැටහෙවි සිතුවිලි ඇති වෙන නැති වෙන මේකේ. එවිට ඔබට පෙනේවි සිතුවිලි වල අනිත්‍ය ස්වභාවය. ඒ දකින්න ඔබට එහි ඇලීමක් ඇති නොවේ. සිතුවිලි කෙරෙහි කලකිරීමක් ඇති වේ. නිබ්බිදාවටපත් වේ. සිතුවිල්ලක් ගැනයි ඔබගේ නිබ්බිදාව මේ මොහොතේ හටගන්න සිතේ හරයක් නැති බව දකින්නේ. මේ අර සමාජය තුල කතා කරන අර පසුතැවිලා හඬන ඒ නිබ්බිදාව කලකිරීම නෙමෙයි. මේ තියෙන්නේ සිතෙන් මිදුණු තැන සුවයකෝයි. සිතුවිලි වල හරි බර ගතියක් තියෙනවා. හරි රළු ගතියක් තියෙනවා. සිතුවිලි වලින් මිදුණු තැන ඒ ශාන්ත ප්‍රණීත සුවයකුයි දැනෙන්නේ. මේ නිබ්බිදාව තුළ සුවයක් තියෙනවා. ගිහිය අර ගේසිත එහෙම නැත්තම් පෘථග්ජන භූමියේ මිනිසුන් කතා කරන කරගිරීම නිබ්බිදා තුළ දුකක් තියෙන්නේ. මේ තුළ තියෙන්නේ සතුටක්, සැපයක්, සුවයක්.
මේ නිබ්බිදාන්ති විරාගාන්ති නොයලුණු තැනක් තියෙන්නේ සාන්ත ගතියක්, ප්‍රණීත ගතියක්. විරාගාන්ති නිරෝධාන්ති සියලු සිතින් මිදුණු තැන තියෙන්නේ හරි සැහැල්ලුවක්. පටිනිස්සග්ගානුපස්සනාවෙන් පස්සේ ඒ සබදාම තුලම ඒ හුළඟ වගේ සැහැල්ලුවක්, ශාන්ත බවක්. ඒකයි මේක ලෝතුරු සෝය කියන්නේ. ලෝතුරු සෝයේ සදා අමරණීය සෝයක්. අතර මෙහි ඇත්තේ නිවන් මගක්. නමුත් අපි මේකේ ප්‍රායෝගිකව එනේන සිත දකිමින් මිදිමින් යන ඒ අත්දැකීම් පැත්තෙන් කතා කරන්න ඕනි. මේක චින්තාමය ඥානයක්. නමුත් මේ චින්තාමය ඥානය තුළ ඔබට එන්නේ මහා ඒ සිත අර අවබෝධ ඥානයක්. සංකීතේ නිබ්බිදාය කියන තැනටයි මේ කතාව එන්නේ. නිවන් දකින්නේ අවබෝධය තුළින්. ඒ කියන්නේ සිතේ මිදෙන ප්‍රතිපදාවක්. අපි එදිනෙදා දකින අත්දැකීම් තුළින් සිත දකිමින් මිදිමින් යන ප්‍රායෝගිකව පුහුණු යුතු ආකාරය අපි මේකයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ ඔබ අද ඉන්න මොහොතට ඔබ එන්න ඕනි. අපිට ගොඩාක් ඒවා කතා කරන්න පුළුවන්. නමුත් ඔබ මේ ඔබගේ සිත යන ඒ රටාවක් තියෙනවා. සිතුවි හට ගන්න රටාව. ඒක ඔබ කාලාන්තරයක් පුරුදු කරපු පුරුද්ද මතයි තියෙන්නේ. ඒ නිසා ප්‍රතිපදාවකින් එය නිවැරදි පුරුද්දක් බවට පත් කළ යුතු වෙනවා. අර වැරදි පුරුද්දට හරි පුරුද්දක් ගේන්න ඕනේ. ඒ නිසායි සතර අතිපට්ඨානය තුල ඒ ප්‍රතිපදාව පෙන්වන්නේ. මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය තුලයි. මේ සියල්ලම එකමයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වා සතර අතිපට්ඨානය කිව්වත් මේ සියල්ලම එකක්මයි. වෙනත් විදියකින් කියනවා නම් ස්කන්ධයන්ගේ උදේවැය දැකීම නැත්තම් ආර්යකාන්ත සීලය රකින්නවා කිව්වත් මේ කියන්නේ හිතේ ඇත්ත දකින්න එකමයි. එක්ෂණිකව මේ මොහොතේ හටගත්ත සිත ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. මේ සිත හටගෙන තියෙන්නේ ප්‍රඥාප්ති සම්මුතිය. ඇතර මේ ප්‍රඥාප්ති සම්මුතිය බැලුවාම පෙරමතකයෙන් එන්නේ. මේ සිතට නමක් එනවා. රෝසමල. එහෙම නැත්තම් ගේ දරුවා. මේ සිතක් කියන්නේ එහෙමනම් ඔය හැම එකම ඔය දරුවා ගේ රෝසමල කියේ කවුද? පෙර ඔබේ මතකයේ තියෙන දත්ත. ඔය අනුමය සිතක් උපදින්නේ. ඔබ දකින, පේන, ඇහෙන, දැනෙන හැම දෙයකම සිතක් නම් එතන පෙරමතකයක් තියෙන්නේ. එහෙනම් අතීතයක් තුලයි අපි ජීවත් වෙන්නේ. අපි සදාතනික අතීතයක හිර වෙලා ඉන්නවා. ඒ තුල අපිට හීනයක් වෙනවා. ඒ හීන සැබෑ ලෝකෙම පෙරමතකෙන් අපි හීනයක්. පෙරමතකේ නිසාම හටගත්ත මැවුම් කාර්යයක්. මැවීමක්, මායාවක්. ඒ මායාව අපි ඇත්ත කරගෙන අපි ඒ තුල ජීවත් වෙනවා. නමුත් මොකද්ද මේ කතාව? අපි ඉන්නේ පෙරමතකයක් එක්කමයි. මායාවක් එක්කමයි. හීනයක් එක්ක. ඒ අනුව හටගන්න හීන වලට අපි කියනවා අනාගතය කියලා. අනාගතය කියන්නේ පෙරමතකේ නිසා හටගත්ත හීනෙට. අපි හීනේ තුලයි ඉන්නේ. අපි හීනෙට කැමැත්තෙන් ඉන්නවා. කැමැත්තෙන් හීන දැක ඉන්නවා. කැමැත්තෙන් හීන ඇත්ත කරගන්න හදනවා. කවදාවත් මේ හීන ඇත්ත කරන්න බෑ. මොකද හීනේ නැගිටිනකන් විතරයි හීනයක් වෙන්නේ. ඔබ නිින්ද ගියාම ඔය දකින්න හීනේ කවදා හරි ඇත්ත වෙනවද? ඔබ නැගිටිනකොට ඒක බොරුවක් වෙනවනේ. ඒ වගේම ඔබ ඇත්ත ලෝකෙත් ඔය පෙරමතකේ නිසා හටගත්ත දැන් ජීවත් වෙන සිහිනේ, ඒ සිහිනේ සත්‍ය ලෝකේ සිහිනේ. ඒක කවදාවත් ඇත්ත වෙන්නේ නැහැ. ඔබ හිතනවා මේ තියෙනවා මේ වෙලා මේ බලන්න මේ නෑ. ඔය සියල්ලම අනිත්‍යයි. ඔය එකක්වත් පවතින්නේ නැහැ. ඕක හීනයක්. ඔබ තාම අවදි වෙලා නැහැ. ඒ අවදිමත් සිත ඇති කරගන්න. එතකොට ඔබ අවදි වෙනවා. ඒ අවදි වෙන්නේ සැබෑ ලෝකෙට. සැබෑ ලෝකේ හීන ලෝකෙ නෙමෙයි. ඔබ ජීවත් වෙන්නේ ඉපදිලා මරණකම්ම හීනෙක. ඔබට ඒක දැනෙන්නේ නැහැ. ඔබ විතරක් නෙමෙයි හැමෝම එහෙමයි. මේ ලෝකේ ජනගහනේ අපි කතා කරන මිනිස්සු ඉන්නවා කියලා කෝටි 750 800ක්. ඉතින් ඔය හැමෝම ඕමනේ. හීනයක් තුල ඉන්නේ. ඉතින් මුළු ලෝකෙම හීනයක්ද? ඔව් එක එක්කෙනා විසින් මවාගත්ත හීන. ඒකයි ඇත්ත කතාව. කවුද මේකෙන් මිදෙන්නේ? බුදුන් වහන්සේ ඒකයි කියන්නේ මේ මහ පොළොවේ පස් වගේ මිනිස්සු හිටියත් නියපොත්තට ගත්ත පස් ටිකකේ බොහොම ටික දෙනේ මේ හීනෙන් මිදෙනවා. ඔය හීන බල යන ලෝකෙන් මිදෙනවා. අපි ඒකයි අර එකපාරක් කිව්වේ මේ මිනිස්සු කුඩුකාරයෝ කියලා.
මත් වෙලා ඉන්නේ කියලා. මිනිස්සු මත් වෙලා ඉන්නේ. මත් වෙලා මිනිස්සු සැප හොයනවා. අර කුඩු කාලයක් කුඩු ගාලත් සැප හොයනවා. මේක ඒ වගේමයි. මත් වෙලීමයි සැප කියන්නේ. හීනයක් දැකලා ඒකට මත් වෙලා ඉන්න එකයි සැප කියන්නේ. ඔබට තාම තේරෙන්නේ මේ කාරණා හරි ගැඹුරුයි. ඔබ පුංචි කාලේ ඉඳන්ම ඉන්නේ මත් වෙවි. පොඩි දරුවෙක් සෙල්ලම් බඩුවකින් මත් වෙනවා. තව ටිකක් යනකොට ওই ලොකු සෙල්ලම් කර කර මත් වෙනවා. තව ටිකක් යනකොට විභාග කර කර මත් වෙනවා. තව ටිකක් යනකොට විභාග වලින් එක එක මාන තානාන්තරා දාගෙන මත් වෙනවා. තව ටිකක් යනකොට රස්සාවක් කර කර මත් වෙනවා. සල්ලි හොය හොය මත් වෙනවා. ඒවැයි සැප තියෙනවා කියලා සැප විඳ විඳ මත් වෙනවා. ඒ සැප වලින් බඩු මුට්ටු වල ඒවැයි තියෙන අර්ථය පේන්නේ ඒව තව තව හොයනවා. ඊට පස්සේ ඒතර දරුවෝ හදනවා. කසාද බඳිනවා. ගෙවල් හදනවා. මුණුබුරෝ හදනවා. ඔය ඔක්කොම මත් වෙවි ඉවරයක් නැහැ. ඔය සැප කවද්ද හම්බ වෙන්නේ? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට මෙච්චර පොඩි කාලේ වින්ද සැප මොකද්ද? අර පුංචි ළමයි සැප විඳිනවා දැකලා නැද්ද? ඒ පුංචි ළමයි විඳින සැපේ සැපයක්ද? එයා ලොකු වෙනකොට සැප ඒක සැපයක්ද? පුංචි ළමයා විඳින සැප තමයි ඔබ තාමත් විඳින්නේ. ඔබ හිතන්නේ ඔබට දැන් තාම අවුරුද්දක්වත් නැහැ කියලා. එතකොට අවුරුද්දක්වත් ඉඳන් ළමයාට සැපක් නැද්ද? එතකොට අද ඔබ විඳින්නේ ඔබට දැන් අවුරුදු 70යි කියලා හිතන්නකෝ. දැන් වයසයිනේ. දැන් මැරෙන්න ළඟයිනේ. දැන් ඒත් ඔය චූටි ළමයා විඳපු දේම තමයි තියෙන්නේ. වෙන දෙයක් නැහැ. ඕකේ තියෙන නාමය වෙනස් වෙලා. පුංචි දරුවා සෙල්ලම් බඩුවකින් සැප වෙවි. දැන් ඔබ මුණුබුරුකින් සැප හොයනවා. පුංචි ළමයා අර බෝනික්කන් තියාගෙන තමයි ඒ දේ කළේ. අද ඔබ ඇත්තටම මුණුබුරෙක් තියාගෙන ඔය දේ කරනවා. ඕක ඇත්තක්ද? නෑ. මායාවක්. දැන් ඕකේ හීනයක් නෙමෙයිද? ඕක හීනයක් වෙන්නේ කොහොමද? ඔබ මැරෙන දවසට. ඔබ මැරෙන දවසට ඕක හීනයක් වෙනවා. ඇයි ඒ? ඔය එකක්වත් ඇත්ත නෙමෙයි. දැන් ඔබේ සැපකෝ? සැපකුත් නැහැ. දැන් මොකද්ද තියෙන්නේ? මුකුත් නැහැ. දැන් ඔබට මොකද්ද වෙන්නේ? ඔබටම හිතා ගන්න බැරි වෙනවා. ඇයි ඔබ හීනෙන් අවදි වෙන්න යන්නේ? දැන් හීනේ නැගිට්ටාම තියෙනවද? නැහැ. දැන් සතුටුයිද? හරි සතුටුයිනේ. එහෙනම් ආයි හීනයක් දකින්න. ආයි ඔබ කොහෙට හරි ගිහලා හීනයක් බලයි. හීන ලෝකේ සැබෑ ලෝකේ හීන බල යන එකත් සැපක් තමයි. සැපද්ද? නෑ. ඒක නිසා තමයි කියන්නේ මේ බාල සැපක් කොහෙද මේකේ සැපක්. ඔය කෑම කෑව නේද? ඔයා ගිය අවුරුද්දෙත් කෑම කෑව නේද? ඔය අද මේ අවුරුද්දෙත් කෑම කනව නේද? අදත් කෑව නේද? හෙටත් කනව නේද? ඕක සැපක්ද? ඕකේ සැපක් කොහෙද තියෙන්නේ? ඕකේ සැපක් තියනවද? ඔය හැම එකටම ගලපලා බලන්නකො කොයිද ඔක තියෙන්නේ කියලා. ඔහොම එකක් නැහැ. ඒක සැප බොරුවක් වෙනවා මායාවක්. ඉතින් මේක කවද්ද ඔබ අවබෝධ කරන්නේ? කවද්ද ඔබගේ ඇස් ඇරෙන්නේ? අනේ අපි ඔක්කොම අන්ධයෝ වගේ. අපිට මේ ලෝකේ ඇත්ත පේන්නේ අපි පව්කාරයෝ. අපි අන්ධයෝ වගේ මැරිලා යනවා. දැන් ඔබගේ අසරණකම හිතා ගන්න පුළුවන්. දැන් ඔබ hina වෙන්නේ ඔය hina වෙන්නේ කාටද? ඔබ හිතනවද ඔබ සතුටු වෙලා hina වෙනවා කියලා? නෑ. ඔබ ඔබටම hina වෙන්නේ හැම මොහොතෙම. හැම මොහොතෙම ඔබ සතුටු වෙවි hina වෙනවා කියවට ඔය වෙන්නේ ඔබටමයි. ඔබ ඔබටම hina වෙනවා කියලා තේරෙන්නේ මරණ දවසට. මරණ දවසට හැමෝම ඔබට hina වෙනවා. අන්තිමට ඔය මැරිච්ච මිනිස්සු දැන් මේ වෙනකොට ඉපදිච්ච අය ලොකු නළු නිලියන්ට මොකද උනේ? කෝ විජේ කුමාරතුංග කෝ ගාමිණී පොන්සේක. ඔබ දන්න ලෝකයයිනේ ඔය. දැන් ඌට කලිනුත් ඌට වැඩිය අපි මේ අතීතයක් ගැනත් කතා කරනවානේ. දැන් එක දේවල් කියවනවානේ. ඔය මේ වෙනකම් මේ භූමිය තුල බිහි වුණු මිනිස්සුන්ගේ කතාව මොකද්ද? ඒකම තමයි ඔබේ. කිසි තේරුමක් නැහැ. හිස් කතාවකට පණ දෙන්න පුළුවන්ද? කවදාවත් බෑ. එහෙම වෙන්නේ නැහැ. දැන් එහෙනම් ඔබ ඇත්තට මුණ දෙන්නේ කවද්ද? ඔබට ඇත්තට මුණ දෙන්න හයියක් නැහැ. ඇයි? හීන දැක ඉඳලා ඔබගේ ඇස් අන්ධ වෙලා. දැන් ඔබගේ ඇස් ඇරෙන්නේ ඇත්ත බලන්න. ඔබගේ ඇස්වල කබ වලින් පීරිලා කබ ඇලිලා. දැන් මොකද ඔබ කරන්නේ? දැන් අපිට කරන්න පුළුවන් දෙයක් තියනවාද? දැන් මේක අවදි වුණු කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. ඔක්කොම මිනිස්සු නිදිගෙන මුළු ලෝකෙම නිදිගෙන ඉන්නකොට එක්කෙනෙක් නැගිටිනවා. දැන් මොකද කරන්නේ?
අර නිදිගෙන ඉන්නේ ඌ නිදිමතේ ඇවිල්ලා ඌව අල්ලගෙන මරනවා. ඇයි ඌ කියවනවනේ ඇත්ත. අරුන්ට දරා ගන්න බෑ. ඕක තමයි කරන්නේ. ඕක තමයි මේ ලෝකේ අන්තිමට ඌව මරලා Tamanට ඕන එක අදාගෙන ආගමක් කියලා කියවනවා. ඔය මොකද්ද ඔය අන්ධකාරෙම ඉන්න ක්‍රමයක් අදාගෙන. අන්ධකාරෙම ඉන්න තවත් සිස්ටම් එකකට ඔබ ඇට් වෙනවා. ඔබ ඇබ්සර්ව් වෙනවා එච්චරයි. ඔබ කවදාවත් ඔය අන්ධකාරයෙන් මිදෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි ලෝක කතාව. ඔබ දෙනෙත් අවදි කරගෙන බලන්න. ඔබ මහා සුවයක් දකිනවා. ඒක සදා සුවයක්. ඒක ඇවිල්ලා ලෝතුරු සුවේ. ඒක ඔය කෑමෙන් බීමෙන් ඇඳුමෙන් හොයන එකක් නෙමෙයි. අද අපි දකින සමහර අය ලෝතුරු සුවේ කියලා කෑම කනවා. ලෝතුරු සුවේ කෑම වල නෑ. ලෝතුරු සුවේ කියලා සමහර අය චොක්ලට් කනවා. මේ අපේ භික්ෂුන් වහන්සේලාත් මේ වගේ මෝඩ කතා කියනවා. කවදාවත් චොක්ලට් එක ලෝතුරු සුවයක් නෑ. ලෝතුරු සුවයක් කියලා ඔය බාහිර තියෙන දේවල් පෙන්වන්න එපා. බොළඳයි. ඔබගේ මායාව අනිත්‍ය දැනගනි. ඔබ බොරුවට රඟපාන රහත් වෙලා කියලා. එහෙම රහත් වෙන්නේ නැහැ. බොරුකාරයෝ එහෙම නැහැ. එහෙම නැහැ. හැබැයි ඇත්තම රහතන් වහන්සේ බීවේ. ඔය යනකොට ඔය අපි යනවනේ එකක් නමක් කිය ඇත්තම එක එනවනේ. එදාට ඔය ඔක්කොම බොරුකාරයෝ ඉවරයි. ඇත්තට අපිට තිනා ඒ කතාවට. අයි ඉතින් දැන් ඉන්න රහත් උනේ කියන එකට එන යලාගා ඒ ස්වභාවයෙන් තියෙන්න එපයි. අඩු ගානේ ස්වභාවයක්වත් තියෙන්න එපයි. දැන් ලෝතුරුසේ කියලා බාහිර දේවල් වලින් හොයන්න පුළුවන්. මොන විකාරයක්ද ඔය? නොතේරෙන අර රිලවුන්ට අර මෙම කියමු අපි පක්ෂීන් නැති රටේ කපුටත් පක්ෂියෙක් කියනවනේ. හොඳයි. අපි අගය කරනවා. අයියේ අදත් රහතන් වහන්සේලා බිහි වෙනවා. හැබැයි ඒගොල්ලෝ එලිපිට පේන්නේ නැහැ. ඒක උතන තියෙන රහස. නමුත් එලිපිට රඟපාන්නත් කෙනෙක් ඉන්න එපා. නළුවෙක් හරි රඟපාලා පෙන්නුවොත් එහෙම එකෙක් ඉන්න බව සමාජය දැනගන්න එපා. ඉතින් මේ වගේ පුංචි දෙයක් මේකේ තියෙනවා. නමුත් මේකත් මේ රහතන් වහන්සේලා බිහි වෙන යුගයේ ස්වභාවයක්ම තමයි. බුදු කෙනෙක් පහළ වෙන කාලයකදී අනිත් අයත් කියනවා මම බුද්ධ මම බුද්ධ කියලා. හැබැයි කිව්වට ඒගොල්ලෝ බුද්ධ නෙමෙයි. නියම බුදු කෙනා පහළ වෙනවා. කලබල වෙන්න ඕනේ නැහැ කවුරුත්. ඒව හොයන්න ඕනේ නැහැ. නියම රහතන් වහන්සේ බිහි වෙනවා. ওই රහත් කියන කාලෙදිම තමයි බිහි වෙන්නේ. ඒක නිසා ඒකත් මේකෙම කොටසක්. මේ සබදාමේම කොටසක්. මේ සත්‍ය පරම සත්‍ය දන්න කෙනාට මේවා 아무තු දේවල් නෙමෙයි. ඒවා අවබෝධ වෙනවා. ඔබටත් ඒක වැටහෙයි. ඇත්තටම අපි කරන්න ඕන හිතට එන හැම සිතුවිල්ලකම ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා දකින්න එකයි. ඇත්තටම ඒකයි ඔබ තුළ මේ දකින්න මේ ලෝකයේ තියෙන උතුම්ම 이르දිය ඥානෙ. ඒකයි උද්‍යව ඥානෙ කියන්නේ. ඒ තමයි මේ ලෝකේ තියෙන පරම සත්‍ය. මේ මොහොතේ මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඒ දැකීමයි උද්‍යව ඥානෙ. උද්‍යව ඥානෙ කියන්නේ මේ නිවන් මගේ දොරටුව. ඔබේ දොරටුව ඉවර කරන්න. දැන් ඔබට ලෝතුරු සුවයයි ඉවර වෙන්නේ. ඔතනයි ඇත්ත කතාව තියෙන්නේ. නිවන් දැකීමයි සිහියෙන් නුවණින් දකින මේ කාරණේ අතරම සිතින් මිදීමයි. අතර මුළු ලෝකෙම තේන හිතේනේ. චිත්තේන නියති ලෝකේ. බුදුන් වහන්සේ ලෝකේ පනවන්නේ බාහිරේ. බුදුන් වහන්සේ ලෝකේ කියලා කියන්නේ හිතේ ඇතුළේ ලෝකෙටයි. එහෙමනම් අපේ මේ කය පිළිබඳව දකින්නේ හිතින්මයි. හිතේම දැනුම කිව්වත් නිවැරදි. සියල්ල දැනගන්නේ හිතින්මයි. විඥාණයෙන්මයි. අපි දකින හැම දෙයක්ම සිතේම හටගන්න ප්‍රතිබිම්බයක්. මල් පෝච්චිය දකින හිත, බුදු පිල්මේ දකිනවා, බුදු පිල්මේ දකින හිත, පැදුර දකිනවා. පැදුර දකින හිත කෝප්පේ දකිනවා, කෝප්පේ දකින හිත. මෙන්න මේ විදිහට අපිට දිගට මේ එන හිත ගැන කී ඉන්න පුළුවන්. හැබැයි ඒකත් උතුම් භාවනාවක්. ඇයි?
සිත දකිනවා. ඒක නැති වෙලා එපා ඊගව සිත ඇති වෙන ඒකත් දකිනවා. එතකොට එක සිතක් ඉපද නිරුද්ධලා ඊගව සිතක් දිවෙන. එතකොට මේ සිතත් අතීත මතකයකින් නෙමෙයි නම් කියන්නේ. ඊගව සිතත් අතීත මතකයෙන් නම් කියන්නේ. එතකොට වර්තමානයක් කොහෙද තියෙන්නේ? වර්තමානයක් කවදා කිසිදා හමු නොවේ. එහෙනම් මොකද්ද මේ වෙන්නේ? වර්තමානයේ සිහිනයක් පමණයි. අපි අතීතයක් තුළ ඉන්නවා. ඒකයි ශුන්‍යතාවයක් පමණයි ලෝකේ තියෙන්නේ. හිස් ස්වභාවයක්. මොහොත පමණයි. සිතුවිලි සියල්ල මැකුණාම ඔබේ සිත අවදි වෙනවා. මේ මොහොතට. මේ මොහොතේ ක්‍රියාවලියක් වෙනවා. ඒ සබදාමේ න්‍යාය. සබදාම පමණයි ඉතුරු වෙන්නේ. වෙන කිසිවක්ම නැහැ. ඒකයි කිව්වේ මේ දහම් සබදාමයි කියලා. ධර්මයේ අවබෝධ කරගන්න. ධර්මයේ තුල තියෙන්නේ එකම න්‍යායයි. ඒ බුද්ධ ස්වභාවයයි. සබහා ධර්මයයි. බුද්ධ ස්වභාවය කියන්නේ සිතුවිලි නැති තැන. දැන් බුද්ධක්ෂණය ඔබට පේනවා. මේ මොහොතේ හටගත්ත සිත නිරුද්ධ වුණු තැන බුද්ධක්ෂණයයි. දැන් බුද්ධ කියන්නේ ඔබ දකිනවා නම් ඔබ බුද්ධ දකිනවා. ධර්මයේ දකින්නා මාව දකි. සෝ ධම්මං පස්සති. සෝ මං පස්සති. ඔන්න බුදුන් හමු වෙන්නේ ඔහොමයි. දැන් ඔබට බුදුන් හමු වෙනවා. බුදුන් ඉන්නේ කොහෙද? මොහොතේ. අවදි වීම තුළයි. බුද්ධක්ෂණේ. එයයි. මේ දැක ගැනීම සුකර නොවේ. බුදුන් මුණ ගැසෙන්න ඔබටත් පුළුවන් නම් බුද්ධක්ෂණයට අවදි වෙන්න. ඒ මොහොත පමණයි. මොහොතට අවදි වීම යනු බුද්ධක්ෂණයයි. සිතුවිලි වල අතීතාක් සිතුවිලි වල රිංගගෙන